ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ආණ්ඩුවට සහාය දැක් වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු ස්වාධීන වෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සභාගත කෙරේ. රජයේ දේපළවලට සහ පෞද්ගලික දේපළවලට හානි කරමින් සිදු කරන විරෝධතාවලට නීතිය දැඩි වෙයි. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. නමුත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු නොවීමට වග බලා ගන්නා බවට සහ කටයුතු කිරීමට සිදුවන බවට මම සියලු දෙනාටම දැනුම් දීමට කැමැතියි. රුසියාවට එරෙහිව ඇමරිකාවෙන් ප්‍රබල ඉල්ලීමක්. ආණ්ඩුවට සහාය පළ කළ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් විසින් කරුණු ඉදිරිපත් කළා. අද පාර්ලිමේන්තුව කතානායක මහින්ද අපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා අද කාලේ වෙන් කර තිබුණත් අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බැවින් එම ප්‍රශ්නවලට පිළිතුරු පූර්ණ අමාත්‍ය මණ්ඩල පත්වීමකින් පසු ලබා දෙන ලෙසයි විපක්ෂය යෝජනා කළේ. මන්ත්‍රීවරයා ඉන්න ඕනේ මේ පනත් ඉදිරිපත් කරාම. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ ඇමතිවරු ඇවිල්ලා ඇමතිවරු මෙතෙන්ට කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සම්ප්‍රදාය අපි කඩ කරනවා. අද ඒ ඇමතිවරු නැතුව මේ කාරණේ කරගත්තොත් සෞඛ්‍ය ඇමතිවරයෙක් නෑද? ක්‍රීඩා ඇමතිවරයෙක් නෑ. අපි කොහොමද මේ නියෝග වාද කරන්නේ? ඒ පිළිබඳ මොකද එතෙන්ට අපේ සම්ප්‍රදාය තියෙන ඇමතිවරයා ඉන්න ඕනේ. ඇමතිවරයා නැතුව කරන්න බෑ. ඒකයි මම ඉල්ලුවේ මේක කල් දාලා අපි සාමාන්‍ය මේ කොහොමද පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගෙනියන්නේ කියලා අපි සාකච්ඡා කරමු. මේකයි. මේ අතර ආණ්ඩුවට සහාය පළ කළ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඊට ඇතුළත්. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන ආපා මහතා සිය අසුරෙන් නැගී සිටමින් ප්‍රකාශ කළේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි. ඒ නිසා අපි කණ්ඩායමක් තීන්දුව කළා තියෙනවා අනන්‍ය වෙනම කණ්ඩායමක් හැටියට මේ පාර්ලිමේන්තුවේ වෙන්නේ මගේ සියලු දෙනාටම ආරාධනා කරන නැගී සිටිනවා. එමෙන්ම තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළා. අපේ පක්ෂ 10ක් පාර්ලිමේන්තුව තුල පසුගිය කාලයේ පුරා ස්වාධීනව කටයුතු කළා. ඒ පක්ෂ 10 මන්ත්‍රීවරු 16ක ප්‍රමාණයක් ඒ 16 දෙනාම මීට පෙර සිටම මේ ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව ස්වාධීනව කටයුතු කළා වගේම තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් දැනුම් දෙන්න ඕනේ. එමෙන්ම තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාද අද සිට ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි 14 දෙනෙක් ඉන්නවා. මේ 14 දෙනාම අද සිට අපි පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනවායි කියන එක කියන්නට ඕන. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් මෙම සතියේ පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලෙස විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලීමක් කළා. අපි හදිසි ක්‍රමවේද සියල්ලක්ම උපයෝගී කරගෙන මේ සතියේ අපිට හැකි නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රියාවලිය මේ සතියේ ගෙන්න. අද උදේ සිට විවිධ කෝණයන්ගෙන් අද රටේ පවතින තත්ත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ වුණා. නැති දේවල් යෝජනා කරන්න අපිට පුළුවන්. නැති දේවල් යෝජනා කරනවා කියන්නේ වෙනත් භයානක පරිවර්තනයකට යොමු වීමයි. ඒවා යෝජනා කොට ක්‍රියාත්මක කරන්න නම් කතානායකතුමා හැටියට ඒ පිළිබඳව සියලු දෙනාගේ අදහස් එකතු කරලා පාර්ලිමේන්තුවට මොකද්ද කළ හැකි කියන කටයුත්තට කතානායකතුමා මැදිහත් වෙන්න. ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අනුව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. අද අපිත් මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා බහුතරයක් පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩුවට නැත්තම් ඔබතුමාලට එය
ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව අපිට පාර්ලිමේන්තුව එක්ක විසිරුවා හරින්න පුළුවන්. ඒකතුමන්ගේ අවධානය යොමු කරන්නේ රජය ඇටියට ඔබතුමාලට බහුතරයක් තියෙනවා නම් ආණ්ඩුවක් පිටවන්න ජනාධිපතිතුමාගෙන් දන්වන්න පුළුවන්. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව අද මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් සභාගත කරනු ලැබුවා. කෙසේ වෙතත් නව මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අද ඉල්ලා අස්වීමටයි තීරණය කර තිබුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව අද මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් සභාගත කළා. කෙසේ වෙතත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. පෙරේදා කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමත් සමග අලි සබ්රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ උදෑසනයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතාද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත බහර දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනිද්දා සිට වැඩබාර ගැනීමට නියමිත බව BBC පුවත් සේවය වාර්තා කළා. BBC පුවත් සේවයට අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමාට එම තනතුර බාර ගන්නා ලෙස ආරාධනා කර ඇති අතර තමා ඊට එකඟ වූ බවයි. එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවයි. 2011 වසරේ සිට 2020 වසර දක්වා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයේ හොබවා ඇති අතර 2010 වසරේ සිට 2012 වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහාද ඔහු සිය සේවය ලබා දී තිබෙනවා. ඒ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය වෙනුවෙන් විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් රජයේ දේපළවලට හා පෞද්ගලික දේපළවලට හානි කරමින් සිදු කරන විරෝධතා සිදු කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ සාමකාමීව පවත්වා සාමකාමීව විසිර යන විරෝධතා අගය කරන බවත් එසේ නොවන විරෝධතා කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි. ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටිනා ලෙසයි. දැනට අපේ රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණ හේතුවෙන් ජන සමූහයන් ඒකරාශී වෙලා දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන විදියට සාමකාමී උද්ඝෝෂණයක් කියන තේමාව යටතේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය වී තිබුණට දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව අපිට නිරීක්ෂණය වෙනවා. එක කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබනවා. ඔවුන් ඒ උද්ඝෝෂණය අවසානයේදී සාමකාමීව විසිර යන අතර අනෙක් කණ්ඩායම හිතාමතාම රජයේ පොදු දේපළවලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපළවලට හානි පමුණුවමින් ඒ වගේම ප්‍රධාන පාරවල් සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි එදිනෙදා ජන ජීවිතයට අපහසුතා ඇතිවන විදියට ඒ වගේම මහජනතාව අසීරුවට පත්වන විදියට සංවිධානාත්මකව ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයන් පවත්වාගෙන යන බව පෙනී යනවා. හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් මත වුණත් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරමින් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම අපිට අනුමත කරන්න පුළුවන් වුණත් සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් යම් යම් අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සහ සාමය ආරක්ෂා කිරීමට අපකැප වී සිටින ආරක්ෂක අංශයන් සහ පොලිසිය අපහසුතාවයට පත් කරමින් පුද්ගලික දේපළවලටත් රජයේ දේපළවලටත් හානි සිදු කරමින් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබට ගිහිල්ලා ඇති ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. මෙහිදී යම් ප්‍රදේශයන් වල උද්ඝෝෂකයන් යතුරුපැදි භාවිතා කරගෙන තැනින් තැනට ගිහිල්ලා නිවාසවලටත් වෙළඳසැල් වලටත් ගල් මුගුරු සහ පෙට්‍රල් බෝම්බ පවා භාවිතා කරගෙන පහර දීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායම් කිහිපයක් සංවිධානාත්මක ලෙස නිවාස මංකොල්ල කෑම්ද ඊයේ දිනේදී සිදු කරලා තියෙනවා. ඒ අතර මංකොල්ලකරුවන් විසින් උද්ඝෝෂණ සඳහා නිවසින් බැහැරව සිටින උද්ඝෝෂණකරුවන්ගේ නිවස්වලටත් ගිහිල්ලා කොල්ලකෑම් කරලා තියෙන අවස්ථා තියෙන බව කනගාටුවෙන් වුණත් ඔබ සියලු දෙනාටම දැනුම් දෙන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවන සාමකාමී උද්ඝෝෂණයන් අපි
අනුමත කරනවා. ඒවා පැවැත්වීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට මා රටේ ජනතාවගෙන් ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට අවශ්‍ය නම් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම කරනවා විනා රජයේ සහ පුද්ගලික දේපල ගිනිබත් කරමින් සහ හානි කරමින් හැසිරෙන්න එපා කියන එකයි. නමුත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු නොවීමට වග බලා ගන්නා බවට සහ කටයුතු කිරීමට සිදුවන බවට මම සියලු දෙනාටම දැනුම් දීමට කැමැතියි. පවතින යුදමය වාතාවරණය හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් රුසියාව ඉවත් කිරීමට එක්සත් ජනපදය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්‍රේනයේ බොචා නගරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට යුක්‍රේනය විසින් රුසියානු හමුදා වෙත චෝදනා කිරීමෙන් පසු රුසියාව මානව හිමිකම් කවුන්සිලෙන් අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජනපදය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද සමාජිකයන් 193 දෙනෙකුගෙන් යුත් සභාව විසින් 3/2 බහුතර ඡන්දයක් ලබා ගැනීම හරහා මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයක් අත්හිටුවිය හැකි බව විදේශ මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා. එමෙන්ම රුසියාව මානව හිමිකම් කවුන්සිලයේ වෙත සහභාගී වීම විහිළුවක් ලෙස එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිවරිය විසින් සඳහන් කර ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර යුක්‍රේන ආක්‍රමණයත් සමග රුසියානු හමුදාව විසින් සිදු කළ බවට වාර්තා වන සාහසික ක්‍රියා පිළිබඳ සාක්ෂි මතවීමත් සමග රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් හට යුද අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කරන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලීමක් කර තිබෙනවා. පසුගියදා කියව් අගනුවරට නුදුරින් පිහිටි නගරයක් වන බුචාහි සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කර තිබූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු නායකයා වෙත චෝදනා කරමින් සඳහන් කර ඇත්තේ රුසියානු නායක ව්ලාදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු යයි තමා විශ්වාස කරන බවයි. එමෙන්ම එක්සත් ජනපදයේ විසින් බූචා ප්‍රහාරය සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා වන ජාත්‍යන්තර නඩු කණ්ඩායමට සිය සහයෝගය ලබා දෙන බවද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අවධාරණය කළ බව විදේශ වාර්තාවල සඳහන්. එමෙන්ම බූචා ප්‍රහාරය හෙලා දැකීම මෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනය තුළ සිදු කරන ලද කුරිරුකම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා වගකීම බහර ගන්නවාද නැද්ද යන්න ඉතා වැදගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. තවද පවතින තත්ත්වය හමුවේ රුසියාවට එරෙහි තවදුරටත් සම්බාධක පැනවීමට තමන් බලාපොරොත්තු වන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් ලෝපුරා කතාබහට ලක්ව ඇති යුක්‍රේනයේ බූචා ප්‍රහාරයේ සිවිල් පුද්ගල මරණ කෙරෙහි රුසියානු හමුදාවන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව රුසියාව විසින් සඳහන් කර ඇති අතර ඒ යුක්‍රේනයේ විසින් සකස් කරන ලද ව්‍යාජ ඡායාරූප සහ වීඩියෝ පටවන බවටද අවධාරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් බූචා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ දත්ත කිහිපයක්ම රුසියානු ප්‍රකාශයන්ගෙන් සමහරක් නිෂ්ප්‍රභ කර ඇති බවටද විදේශ වාර්තාවල සඳහන් වනවා. මේ අතර යුක්‍රේනයේ මයිකොලාවි ප්‍රදේශයට මෙන්ම එහි සිවිල් වැසියන් ජීවත් වන කලාපවලට රුසියානු හමුදාව විසින් පොකුරු බෝම්බ භාවිත කර ප්‍රහාර දියත් කරන බව මයිකොලාවි නගරාධිපතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා. දකුණු යුක්‍රේනයේ කළුමුහුද ආශ්‍රිත වරාය නගරයක් වන මයිකොලාවි නගරයට රුසියානුවන් විසින් දිගින් දිගටම බෝම්බ හෙළන බවද නගරාධිපතිවරයා විසින් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ජනතාව තුළ බිහිතියක් ඇත කිරීමට සහ රුසියාව නවතම ගොඩබිම් මෙහෙයුමකට සූදානම් වීම පිළිබඳව අනතුරු අඟවමින් පොකුරු බෝම්බ මයිකොලාවි නගරයේ සිවිල් ප්‍රදේශ ආසන්නයට මුදාහරින බවටද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් මයිකොලාවි නගරයෙන් පිටව යන ලෙස සියලුම සිවිල් වැසියන් වෙත දැනුම් දී ඇති බවද මයිකොලාවි නගරාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් සමතයකට පත්වන මැති මෙම යුද්ධමය වාතාවරණය හැකි විගස නිමාවී සමස්ත ලෝකවාසීන් උදෙසා සාමය උදා වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ ජනතාව කොවිඩ් වසංගතය අමතක කර කටයුතු කිරීම අතිශය භයානක බවට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 112 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,62,103ක් ලෙසයි. එමෙන්ම ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව එලෙස මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු සහ එක් කාන්තාවක වනවා. එලෙස ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 4ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 16,485ක් ලෙසයි. කෙසේ වෙතත් අද දිනේ තුල මේ දක්වා කාලයේදී මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දෙනු ලැබුවා. මේ අතර රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය තුල ජනතාව කොවිඩ් වසංගතය අමතක කර කටයුතු කිරීම අතිශය භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.
මේ දිනවල අපිට පේන තියෙන කාරණාවක් තමයි රටේ ජනතාව කොවිඩ් රෝගය කියන එක අමතක කරලා කටයුතු කරන බවක් අපිට පේන්න තියෙනවා. හැබැයි අපි අමතක කරන්න නරකයි. පසුගිය වර්ෂ දෙකක් පුරාවටම අපිට ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයට ඒ වගේම අපේ රටේ ආර්ථිකයට අපේ රටේ ජන ජීවිතයට ඒ වගේම වර්තමානයේ ඇති වෙලා තියෙන ඌ මේ ගැටලුවට සියල්ලකටම මූලික වුණේ මේ කොවිඩ් රෝගය පැතිරීම. කෙසේ නමුත් මේ වෙන විට යන්තා දුරට මේ කොවිඩ් රෝගය මැඩ පවත්වා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. නමුත් අපි අමතක කරන්න නරකයි මේ වෙන විටත් සිය ගාණින් කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව යන්තා ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. රෝගීන්ගේ වාර්තා වීම යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. දැඩිසත්චාරයක භාවිතා කිරීම යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. නමුත් තවමත් රට තුළ කොවිඩ් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් සැරිසරනවා. ඉතින් නමුත් මේ දිනවල අපිට දක්නට ලැබෙන කාරණාව තමයි දිවා කාලයේත් රාත්‍රී කාලයේත් ජනතාවගේ හැසිරීම කොවිඩ් රෝගය පිළිබඳ කිසිම තැකීමක් නැති බවක් තමයි අපිට පේන්නේ. ඉතින් මේ තත්ත්වය යම්කිසි ආකාරයකට නැවත වරක් රට කොවිඩ් රෝගී වසංගතයට ගොදුරු වීමට ඉරණමක් නැත්නම් ඉඩ අවකාශයක් ඇති වේද කියන සැකයක් අපිට තියෙනවා. එම නිසා අපි සෑම කෙනෙක්ම යන්තා දුරකට ඉවසීමකින් යුතුව මේ තත්ත්වයට මුහුණ දෙනවා නම් හොඳයි. වගකීමෙන් යුතුව මුහුණ දෙනවා නම් හොඳයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 8321ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්ුණේ 6,37,297ක් ලෙසයි. අද දිනේදී දිවයින පුරා පැය 6 කාලයක් සඳහා විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට දින 4ක කාලයක් සඳහා විදුලි කපාදුව සිදුවන්නේ පැය 6 කාලයකට යටත්වයි. අද සිට ඉදිරි දින 4ක කාලය සඳහා කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැරුණකොට සෑම කාණ්ඩයකටම පැය 6 විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති. ඉදිරියේදී විදුලි කප්පාදුව තවදුරටත් අඩු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නේ. මේ අතර මේ වන විට මෙගාවොට් 235ක ධාරිතාවයක තාප බලාගාර දැවෙතෙල් නොමැතිවීම නිසා අක්‍රිය වී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම බලශක්ති අමාත්‍යංශයෙන් කළ එල්ලීමකට අනුව හෙටවන විට දැවිතෙල් මෙට්‍රික් ටොන් 25000ක ප්‍රමාණයක් විදුලි ජනනය සඳහා ලැබීමට නියමිතයි. ඊට අමතරව අද දින තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 12000ක ප්‍රමාණයක් ලැබෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. ඒ අනුව අවම වශයෙන් දින 4ක කාලසටහනකට අනුව විදුලි කප්පාදු කිරීමටත් ඒ කල් තබා දැනුම් දීමටත් පියවර ගැනීමටයි මහජන උපයෝගිතා කොමිසම සැලසුම් කර ඇත්තේ. දින දෙකකට වරක් එක් කාණ්ඩයට විදුලි කප්පාදුව සිදු කෙරෙන වේලාවන්ද වෙනස් වන ආකාරයට කාලසටහන ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා. දුම්රිය ගමනාගමනය සඳහා අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගන්නා ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර ගැනීම කල්වේලා ඇතිව සිදු කරගන්නා ලෙස දුම්රිය වාණිජාංශය දැනුම් දෙනවා. පවතින විදුලි බිඳවැටීම් හමුවේ අන්තර්ජාල සංවේදන සම්බන්ධතාවල ගැටලු මතුවන බැවින් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගන්නා ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කලින් සිදු කරගන්නා ලෙසයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කර ඇත්තේ. දිවයින පුරා පැවැත්වෙන බලශක්ති අර්බුදය නිසා වරින් වර බිඳි වැටෙන් සිදු වෙනවා. ඒ නිසා මේ ගමන් ගන්නා මගින් ආශ්‍රවණ කර ගැනීමේදී යම් කිසි අපහසුතාවයකට පත් වෙන ප්‍රවේශ පත්‍ර පිළිගැනීම කරන අවස්ථාවේදී ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර සම්බන්ධව ඒ හින්දා ඔවුන් දැනුවත් වීමෙන් මේක තමන්ගේ ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා කොටසේ විවිධ සංදි කිරීම පිළිබඳව පූර්ව දැනුවත් වෙලා ඒ අතරතුර විවේක කාලයේ බාධාවකින් තොරව මේ ප්‍රවේශ ගැනීම කටයුතු කරගන්නේ කියලා උන්ගේ දෙපාර්තමේන්තු කාර්යකින් අධිකරණතාවක් දෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විදෙස් රටවල් කිහිපයක ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුවයි. ඒ අනුව නෝර්වේහි ඔස්ලෝ නුවර සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටා ඇති තානාපති කාර්යාලය සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටුවා ඇති කොන්සල් ජෙනරල් කාර්යාලය එලෙස තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසියෝ ගිකුරුම් සහිත වැසි ඇති වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම සබරගමුව ඌව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද අලුයම වන විට වාර්තාගත එළවලු ප්‍රමාණයක් ලැබී ඇති බව එම මධ්‍යස්ථානයේ කළමනාකරන භාරය පවසනවා. මේ වන විට එළවලු කිලෝ ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන් අඩුවීම හේතුවෙන් මිල ගණන්ද පහත බැස ඇති බව වාර්තා වනවා. එමෙන්ම කැරට්, ලීක්ස්, මාළුවිරිස්, ගෝවා, බෝංචි, තක්කාලි ආදී එළවලු වල මිලද පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. අවධානය විදෙස් පුවත් වෙත. එක්සත් රාජධානියෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. තම රට තුළ කොවිඩ් රෝගීන්ගේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. BA2 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් ප්‍රභේදයේ අධික ලෙස සම්ප්‍රේෂණ හැකියාවක් සහිත උප ප්‍රභේදයක් ඊට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව පසුගිය මාර්තු මාස 26 වනදායින් අවසන් වන සතිය තුළ සෑම පුද්ගලයන් 13 දෙනෙකුගෙන්ම එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවටයි එරට සෞඛ්‍ය අංශ සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් එය පෙර පැවති තත්ත්වයන්ට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක ඉහළ යාමක් බවද ඔවුන් අවධාරණය කරනවා. මේ වන විට එරට තුළ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයන්ගෙන් 92ක් එනම් මිලියන 52කට වැඩි පිරිසක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මේ අතර චීනයේ කොවිඩ්-19 රෝගීන්ගේ විශාල වැඩිවීමක් අකණ්ඩව දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව එරට දෛනික කොවිඩ් ආසාදිතයන් දසදහස ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව උප ප්‍රභේදයක් චීනයේ හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට එරට කොවිඩ් වෛරසයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇති මිලියන 25ක පමණ ජනගහනයක් වාසය කරන ෂැන්හයි නුවර මේ වන විට වසා දමා තිබෙනවා. නගරේ මේ වන විට විශාල පිරිසක් පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර දෙවන වටේ මහා පරිමාණ කොවිඩ් පරීක්ෂණ මාලාවක්ද සැලසුම් කර ඇති බවයි එරට රජය පෙන්වා දෙන්නේ. මේ අතර නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තමන් පාකිස්තානයට සහාය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. රට තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ලබා දුන් උපදෙස් අනුව එරට ජනාධිපතිවරයා විසින් ජාතික සභාව විසිරුවා හැරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. එහිදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ තම වැඩසටහන තුළ රටවල් සඳහා සහාය ලබා දීම අත්හිටුවීමේ සංකල්පයක් නොමැති බවයි. මේ අතර ලොව සුපිරි ධනවතෙකු වන ටෙස්ලාහි විධායක අධ්‍යක්ෂ එලොන් මස්ක් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර්හි කොටස් 90ක් මිලදීගෙන තිබෙනවා. එලෙස මිලදීගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.8ක වටිනාකමකින් යුත් කොටස් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම මිලදී ගැනීමත් සමග ට්විටර් ආයතනයේ කොටස්වල වැඩි හිමිකාරීත්වයක් ඇති පුද්ගලයා බවට එලොන් මස්ක් පත්ව තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 6 වෙනිදා සමාජ විපර්යාස ප්‍රජා සංවර්ධන සහ සාමය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩාව හැකියාව වෙනුවෙන් නම් කරන ලද සංවර්ධනය සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය අප්‍රේල් මාස 6 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. පළමු වරට මොටර් රථය සඳහා විද්‍යුතය ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ 1912 වසරේ අප්‍රේල් මාස 6 වන දිනයි. පයනිය 11 යානාව බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යාවකාශ ගත කර ඇත්තේ 1973 වසරේ අප්‍රේල් මාස 6 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.